ධම්සභා මණ්ඩපයේට ගෞරවයෙන් ආරාධනා කොට වැඩම කරවා ගන්න ලැබුවා. රුවන්වැලි සෑ මහා පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජනීය වෙල්ලගිරියේ සීල සුමන ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඒ වගේම සුපුරුදු ලෙස මේ දහම් වැඩසටහන් සමග සම්බන්ධ වෙමින් බොහෝ කාලයක් අප සමග මේ දහම් වැඩසටහන් වලට සම්පත්දායකයන්න් කෙනෙක් ලෙස ඉදිරිපත් වෙන අපගේ පින්වත් ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා ඒ වගේම ශාස්ත්‍රපති ඊ.එම්. ධර්මවර්ධන මැතිතුමා අද මේ දහම් වැඩසටහනේ ධර්ම සාකච්ඡාව සමග සම්බන්ධ වනවා අපේ ආරාධනාව පිළිගෙන. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මා මේ වැඩසටහන ආරම්භ කිරීමට සූදානම්. අප පසුගිය අවසර මුළුල්ලේම බොහෝ දින වැඩසටහන් කිසිවක් මෙහෙයුවේ නැහැ. හැබැයි 2019 වසරේ අප බොහෝ දින වැඩසටහන් පෙළගැස්ම තුළ අප නිරන්තරයෙන්ම සාකච්ඡා කළ ධර්ම කරුණු බොහෝ තිබුණා. ඒ අතරින් අපි සූවිසි මහා බුද්ධ ගුණය පිළිබඳව සාකච්ඡා කරන්නට කටයුතු සූදානම් කළා. අපේ බොහෝ දින වැඩසටහන් සමග සම්බන්ධ වෙච්ච බොහෝ පිරිසක් හොඳින් දන්නවා පසුගිය කාලය තුළ ලෝතර වාමයේදී බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් පිළිබඳව සාකච්ඡා කළා. ඒ වගේම ධර්මයේ තියෙන දහම් ගුණයන් පිළිබඳව සාකච්ඡා කළා. සාකච්ඡාවෙන් අනතුරුව අප දහම් වැඩසටහන් සිදු කළේ නැහැ. අපට ඉදිරි වෙලා තිබුණා මහා සංඝරත්නය බුදු පියාණන් වහන්සේ දෙපස වැඩ සිටිය සරියුත් මුගලන් ආනන්ද රාහුල මහා කාශ්‍යපාදී මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන සියලු මහා සංඝරත්නයේ ගුණය පිළිබඳව සාකච්ඡා කරන්නට අද සූදානම් වන්නේ ඒ මහා සංඝරත්නයේ ගුණය පිළිබඳව සාකච්ඡා කරන්නට. මා මේ සාකච්ඡාවේ ප්‍රවේශය අපේ ගෞරවනීය වැල්ලගිරියේ පඬිත් හාමුදුරන් වහන්සේගෙන් ලබා ගන්නවා. අපේ හාමුදුරනේ අපිට ඔබ වහන්සේ ප්‍රවේශයක් ලබා දෙන්න මහා සංඝරත්නය කියලා කියන්නේ කවුද? මේ තෙරුවන් ගුණ සාකච්ඡා කරද්දී බුද්ධ ධම්ම කියන දෙරුවන් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. සංඝ කියන ගුණය එහෙම නැත්නම් සංඝ කියන වචනේ තේරුමත් සමගම මම ඔබ වහන්සේට ආරාධනා කරනවා මේ සංඝ ගුණ පිළිබඳව සාකච්ඡා කිරීම ආරම්භ කරන ලෙස. ඓතිහාසික අටමස්ථානාධිපති දුරන්දර අති ගෞරවනීය නායක හිමිපාණන් වහන්සේ වරක් ප්‍රධාන අති පූජනීය මහා සංඝරත්නයන් අවසරයි අෂ්ටාංග සීලයේ සමාදන් වෙලා සිටින කාරුණික පින්වතුනි, මේ වැඩසටහන සමාරම්භ කරන මේ පින්වන්ත අවස්ථාවේ මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා අද මුළු මහත් ලෝකය කොරෝනා වසංගතයට භාජනය වෙලා ඉතා භයානක තත්ත්වයක මුළු මහත් ලෝකවාසී හැම දිනම ජීවිතය ගත කරන්නේ. අද අපි මේ පින්කම් කටයුතු කරන්නේ මගේ ලෞතර බුදුරජාණන් වහන්සේ පුතුන් සම්බුද්ධත්වයට පත්වෙච්ච උන්වහන්සේගේ ස්පර්ශය ලබන්නට යෙදුන සතියක් ඇහිපිය හෙලන්නේ නැතුව අනිවිස මහා ලෝචන පූජාව කරන්නට යෙදුන ලෝකේ තියෙන උත්තරීතර මහා වටින පින්බිමේ සිට. ඉතින් අපි මුලින්ම ප්‍රාර්ථනා කරමු මේ උදාාරතර පුණ්‍ය භූමියේ සිට මේ කරන අනන්ත පින්කම් වල සත්‍යානුභව බලයෙන් අපේ රටේ මුළු මහත් ලෝකයේ කොරෝනා වසංගතය නිමාවට පත් වෙලා ලෝකවාසී හැම දිනකටම
සුවපත් භාවයේ උදා වේවා කියලා අපි මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනාව සිද්ධ කරලා අද ධර්ම සාකච්ඡාවේ මාතෘකාව මහා සංඝරත්නය පිළිබඳව තිබෙන ගුණ පිළිබඳව සාකච්ඡාවක් තමයි සිද්ධ කරන්න තියෙන්නේ. ඉතින් අපිට මුලින්ම මේ කාරණාව මතක් කරන්න පෙර ආතුව අපේ සම්පත් මහත්මාණන් සිහිපත් කරපු ආකාරයට සංඝ රත්නය කියලා කියන්නේ කවුද කියන එක අපි දැනගත යුතුව තියෙනවා. තව දුරටත් අපේ ජීවිතේ අපි ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන කරුණු අතර ත්‍රිවිධ රත්නය තමයි අපිට තියෙන විශාලම වටිනාකම් තියෙන රත්න තුන. ඒ අතර ප්‍රධානම කාරණාව බුද්ධ රත්නය, ඒ වගේම දෙවැනි රත්නය බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළ උතුම් ධර්මය, ඒ වගේම ඒ ධර්මය මුළු මහත් ලෝකය පුරාවට දේශනා කරන්න ඒ ධර්ම මාර්ගයේ ගමන් කරලා ඉතාම වටින ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන කරුණු සිද්ධ කරන්නේ මහා සංඝ රත්නය. ඒ උදාාරතර මහා සංඝ රත්නයේ ගුණ පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරුණු 9කින් මතක් කරනවා. අපි නිතර වන්දනාමාන කරන සුපටිපන්නාදී ගුණ වලින්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පහළ වෙන යුගයේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මුලින්ම ධර්ම දේශනා කරන්නේ පස්වග මහණුන්ට. මේ කාලේ වෙනකොට ඉන්දියාවේ න්‍යාය ගන්නවා බුදුරජාණන් වහන්සේ පහළ වෙන යුගයේ වෙනකොට වෙනත් ආචාර්යවරු ශාස්ත්‍රවරු ආගම් 62ක් ඉන්දියාව පුරා පවත්වාගෙනමින් එයාගේ ශ්‍රාවක පිරිස හදලා අනුගාමික පිරිස හදලා ඒ රට පුරාම ව්‍යාප්තියට පත් කරලා තිබුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වුණා තමන් සාරාංශක කල්පලක්ෂයක් පෙරුම්දම් පුරලා අවබෝධ කරගත්ත ධර්මය ලෝකවාසී සෑම සියලු දෙනාට ඉතාම මැනවින් පැහැදිලි කරලා ධර්මය අවබෝධ කරවන්නට, ඒකට ශ්‍රාවක පිරිසක් ගොඩනගන්නට අවශ්‍ය වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි භාවයට පත් වෙච්ච මේ ශාසනික ප්‍රතිපදාව පූර්ණණය කරන අය තමයි මහා සංඝ රත්නය හැටියට අපිට පැහැදිලි කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ සංඝ රත්නය කියන වචනේ තව දුරටත් පැහැදිලි වෙනවා. පෞද්ගලිකව එකිනෙකා පිළිබඳව කතා බහ කරනවට වැඩිය සමූහයක් පිළිබඳව, එහෙම නැත්නම් සියලු දෙනා පිළිබඳව එකම අරමුණක් ඇතිව, එකම ප්‍රතිපදාවක් ඇතිව අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා කියන ඒ කරුණු කාරණා ඉතාම මැනවින් පිළිඅරගෙන ඒ අනුව ගමන් කරන පිරිස තමයි සංඝ කියන වචනයෙන් සමූහය ඇටියට පැහැදිලි කරන්නට යෙදුනේ. ඉතින් ඒ නිසා මේ සංඝ සමූහය අර මම මුලින් මතක් කරන්නට යෙදුන වෙනත් ආචාර්යවරු ළඟ හිටපු ශ්‍රාවක, එහෙම නැත්නම් තමන්ගේ ශිෂ්‍ය පිරිසට වැඩිය ඉතාම මැනවින් ඒ ධර්මය බොහෝම හොඳින් තේරුම් අරගෙන
ධර්මය අවබෝධ කරගෙන තමන්ගේ ජීවිතයත් අනිත් අයට විශාල මෙහෙවරක් කරන්නට යෙදුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නට යෙදෙනවා වෙනත් ශාස්ත්‍රවරුන්ගේ හිටපු ඒ ශ්‍රාවක පිරිස පිළිබඳව මතක් කරනවා. සමහර ශ්‍රාවක පිරිස ඉඳලා කියනවා හිස බාන්නේ නැති, අවුල කපාන්නේ නැති, වස්ත්‍ර අඳින්නේ නැති, සමහර වෙලාවට සාමාන්‍ය ලෝකේ පාවිච්චි කරන ඉඳන් එහෙම නැත්නම් පාත්‍රය මේ වගේ වල ආහාර යන අනුභව කරන්නේ නැති අය ජීවත් වෙලා ඉන්නවා. එයයි පිළිබඳව තවදුරටත් පැහැදිලි කරනකොට මතක් කරනවා සමහර ශ්‍රාවක පිරිස් ඉදිරියට කියනවා අජන්ත, ගෝත, කුකුරන්ත සමහරයි මනුෂ්‍ය රූපේ ඉදිරියට ආදර ධර්මයේ කොල්ලෝ ඉදිරියට ක්‍රියාත්මක වුණාට තමන්ගේ වැඩ කටයුතු වාක් වෙනාවල සිද්ධ කළේ සමහර වෙලාවට පිරිසන් අර ගාලයන් විදියට, එළුවන් විදියට, ඒ වගේම සුණකයන් විදියට හැම චාරිත්‍රයක්ම සිද්ධ කරන බලාපොරොත්තු වුණා. තමන්ට ඒ තුළින් සංසාර අතීත කාලයේ තුල කරන ලද පාප කර්ම වෙන නැත්නම් අකුසල කර්ම විමාවට පත් කරන්නට පුළුවන් කර ලැබෙනවා. ඒ වගේම අභිනවයේ අත්‍යනාගතේ සිද්ධ කරන ඒ අත්‍යනේ කර්ම ශේකරලා තමන් බලාපොරොත්තු වන විමුක්තියට ළඟා වෙන්න පුළුවන් කියන ඒ බලාපොරොත්තු ඇතුව ඒ පිළිස ඒ විදිහට වැඩ කරන්නේ යෙදුණා. ඒ නිසා මෙන්න මේ සියලු පරිසර සාධක බුදුරජාණන් වහන්සේ නැරෙන්න අධ්‍යයනය කරලා තමන්ට අර්ථයක් ඇති වෙන විදිහට ඒ වගේම තමන් කරන ක්‍රියාවෙන් නිසි ප්‍රයෝජන ලබන්නට පුළුවන් කම තියෙන සංසාර ගමන කෙලවර කරන්නට පුළුවන් කම තියෙන ඉතාම වටිනා ආකාරයට තමන්ගේ කායික මානසික සංහිඳියාව ඇති කරන්න පුළුවන් මාර්ගයකට තිරිසන් එකතුවලායි පිරිස තමයි වික්ෂු සමාජයේ හැටියට සංඝ සමාජයේ හැටියට සඳහන් කරන්නේ. ඒ කියන්නේ සමාජයේ නැත්නම් වික්ෂු සමාජය ගුණ නාමයෙන් යුක්ත බව ඉතාම නැතිව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදෙනවා. ඒ ධර්ම නාමයේ පිළිබඳව තමයි අද අපි මේ ධර්ම සාකච්ඡාවේ ඒ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන ප්‍රධාන කරුණු කාරණා ටික. අපේ වන්දුනේ අපිට ප්‍රතිපත්තිය හැමෝටම හැම කෙනෙකුගේම ජීවිතවල වෙනස් වෙන ප්‍රතිපත්තිය. බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලා පිළිබඳව කතා කරනකොට උන්වහන්සේලාගේ සුපිරිපාන භාවය පිළිබඳව මේ ගුණ නවයේ පළවෙනි ගුණයෙන් කතා කරනවා සුපටිපන්න ගුණය. අපේ තියෙන ප්‍රතිපත්ති අපි මේ දේවල් කරනවා මේ දේවල් කරන්නේ නැහැ කියන ප්‍රතිපත්ති වල පිළිපදිනවා. බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයේ මේ සුපටිපන්න ගුණය කොහොමද අපේ ආන්දෝලනය අධ්‍යයනය කරලා මහා සංඝරත්නයේ ඇති පළවෙනි ගුණය තමයි සුපටිපන්න ගුණය. පටිපන්න කියන්නේ යමකට යෙදුණ එහෙම නැත්නම් යම් ප්‍රතිපදාවක් ආරක්ෂා කරන දේශ. සූත්‍රය කියන්නේ විශේෂණ පාලනය. ඒ ප්‍රතිපත්තිය ලෝකේ ගාමකට පුළුවන් ආකාරයට ඉතාම ඉහළින්ම සිද්ධ කරන්නේ කොයි විදිහකද සුපටිපන්න කියන්නේ ඒ පිළිවෙල ඉතාම ඉහළින්ම ආරක්ෂා කරන වැඩ කටයුතු කරන ප්‍රතිපත්ති පූර්ණේ කරන ගුණය. ඉතින් ඒ නිසා ඒ සුපටිපන්න ගුණයේදී බුදුරජාණන් වහන්සේ මතක් කරන දේශනා කරනවා වික්ෂුන් වහන්සේ නමක් හැටියට තමන්ගේ අරමුණට අභිමතාර්ථයට දාන කරන්නට ඒක අවශ්‍ය කරන නිසි මාවක පිළිවෙලක් අවශ්‍ය වෙනවා. අපි එදිනෙදා ජීවත් වෙන පරිසරයේ තුල අපි ඔය බැලුවොත් එහෙම අපි එක එක්කෙනා
ජනිනා කරනු සිත්වල දැන්පත් කරගෙන යම් ප්‍රතිපත්තිවලින් නැත්නම් පිළිවෙත්වල අපි යෙදෙනවා. ඉතින් මේ පිළිවෙත් ධර්මයේ අනුව බැලුවන් පස්සේ ක්‍රම දෙකක් මතක් කරනවා. එකක් තමයි මිච්ඡා මේ දෙන්නේ නැත්නම් වැරදි විදිහට ප්‍රතිපත්ති පූර්ණය කිරීම, අනිත් කාරණාව තමයි සම්මා ප්‍රතිපත්තිය. ඉතින් අර මුලින් මතක් කරන්නට යෙදුණා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටපු බොහෝ මිනිස් ආනන්ද විමුක්තිය බලාපොරොත්තු වෙන අර වගේ ප්‍රතිපත්ති වල යෙදුණා. ආන්ගේ මෙලව ශරීරයට තමන් විශාල කරදරයකට එහෙම නැත්නම් විශාල දුකකට භාජනය කරන්නට යෙදුණා. ඒ විතරක් නෙවෙයි, ඒ නිසා මෙලවදීගේ තමන් මහා කරදරයකට වැටිලා ඒ ප්‍රතිඵලයේ හැටියට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අපායගාමී ආදී ස්ථානවලට යන්න මේ වැරදි ප්‍රතිපත්ති අනුමුත් කරන අනිත්‍යයට ඒවා අනුගත කිරීම මහා විශාල භයානක සමාජ ගැටලුවක් බවට පත් වෙන බව උන්වහන්සේ මතක් කරනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේට නැරෙන්න අවශ්‍ය වුණ අර වගේ ආත්මාරික සමාජයක් තුළ ඒ වගේම තමන්ගේ අරමුණක් නැතුව ඒ ප්‍රතිපත්ති පූර්ණය කරන තමන් විදින අනේක විද කම්කටොළු වලින් ශ්‍රාවක පිරිස අත්මුදවගෙන ඉතාම වටිනා පිරිසක් බවට පත් කරන්න අවශ්‍ය කරන පිළිවෙත ගොඩනගන්නට යෙදුණා. ඒ ගොඩනැගීමේ පළවෙනිම උදේ හැටියට කාරණා හැටියට තමයි ඒ තමන් සුපටිපන්න භාවයට අවශ්‍යනේ වැඩ කටයුතු කරන්න ඕන. ඒ කරන කෙනා අර වගේ අර තවේ වගේ කියන්නේ ආහාර ගැනීම, තවේ වගේ නිරා ගැනීම, තවේ වගේ හතර වයින් ගමන් කිරීම, ඒ ක්‍රියා කරලා තමන්ගේ ප්‍රතිපත්ති වලින් ප්‍රයෝජන ප්‍රතිඵල ගන්න බැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉතාම නැණින් පැහැදිලි කරලා දෙනවා වික්ෂුන් වහන්සේ නමක් හැටියට තමන්ගේ නිවන කරා ගමන් කරන්නට අවශ්‍ය කරන කෙනා අන්ත දෙකකින් අත්මිදෙන්න අත්‍යවශ්‍ය වෙනවා. මේ දෙක තමයි අපි නිරන්තරයෙන්ම ගන්නවා. ලෞතර බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාවේදී සිහිපත් කරන්නට යෙදුන මේ අත්කේලමකාන යෝගය, කාංශපාලිකාන යෝගයක් කියන මෙන්න මේ අන්ත දෙක. මේ දෙකෙන් පළවෙනි කාරණාව කාංශපාලිකාන යෝගය සාමාන්‍ය ලෝකයේ තුල ජීවත් වෙන අය තමන්ගේ සැකරවන්න, තමන්ගේ පංචේන්ද්‍රයන් සතුටට පත්වන්න, සමහර වෙලාවට වැරදි වූ මාර්ග හරි යොමු කරලා තමන් ඒ බලාපොරොත්තු වෙන සැප විපාක නිරෝධ වශයෙන් ඒ අය ලබනවා. ඉතින් ඒවත් බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ වැරදි ගමනක් එහෙම නැත්නම් තමන්වත් අනිත් අයට ඒකේ විශාල හානියකට මුහුණ පාන්න වෙනවා. ඒ වගේම අනිත් පැත්ත ගැන වහන්සේ මතක් කරනවා අත්දැකීමකාන යෝගය. අර දේවල් දැකලා ඒ වැඩ කටයුතු පිළිබඳව කලකිරීමට පත්වෙච්ච විකලෙක් මොකද කරන්නේ? ඒවා හොඳ නැහැ කියලා ආරම්භයට පංචකාම සම්පත්තිය විදිනවට වැඩි හොඳයි. අපි අර සතුන් වගේ ජීවිතේ ගත කර අවදෙනින් දෙන ආහාර ටික දැන් පාවිච්චි කරන්නේ නැතුව, නාන්නේ නැතුව, ඇට හොදාන්නේ නැතුව, නියමිත කපන්නේ නැතුව, කෙස් කවුරු කපන්නේ නැතුව, වස්ත්‍ර අඳින්නේ නැතුව, නාන්නේ නැතුව, තමන් ජීවිතේ උපම් ආකාරයකට ජීවත් වුණාම තමන්ට ලොකු ප්‍රතිඵලයක් ලැබෙනවා කියන වැරදි මතයකට යොමු වෙන්න වෙනවා. ඉතින් මේ දෙක තමයි අත්කේලමකාන යෝගය, කාංශපාලිකාන යෝගයක් කියන්නේ. මේ දෙක තමයි ඒලා දකින්නට බුදුරජාණන් වහන්සේ ඒ සමාජය තුළ දැක්කේ. නිසා මේ දෙකින් පරිප්‍රාජෝ ඉතාම වටිනා නැණුම් පිළිවෙලක් ගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රධාන කරගත්ත ඒ ශාසනික ජීවිතේ ගමන් කරන්න අවශ්‍ය කරන වක්තිලේ ආන්ද විදර්ශනානුකූලව මේ ලෝකයේ තුල තියෙන සියලු
අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඊතාම නැගෙනින් බලය ඒ වගේම තමන්ගේ පංච ඉන්ද්‍රයන් නැගෙනින් සංවර භාවයට පත් කරගෙන ඒ වගේම ඒ තමන්ගේ මේ ශරීරයේ ස්වභාවය පිළිබඳව නැගෙනින් තේරුම් අරගෙන මනස ඕනකට නිවුණට පත් කරගෙන ඒ කරුණු කාරණා ඕනමින් අවබෝධ කරගෙන තමන් කරන කෙනා සුපටිපන්න ආදී ගුණයෙන් යුක්ත බව බුදුරජාණන් වහන්සේ පළවෙනි ගුණය හැටියට කෙටියෙන් මේ වෙලාවේ සිහිපත් කර දෙන්නට පුළුවන් ඔබවහන්සේ මම ඊළඟ ගුණය උජුපටිපන්න ගුණයන් එක්ක පිළිසෙනවා ඔබේ සංස්කෘතියේ පිළිවෙල වඩුවේ කරනවා නැතිවාට අපේ ආන්දෝලනයේ කලින් දේශනා කරලා මහන්සිය සඳහන් කරද්දී මහා සංඝරත්නයේ ගුණය ගැන කතා කරද්දී ලෝකයේ මහත්මයන් කියවුණා අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා කියන ගුණ තුනක් කියනවා අවස්ථාවක් කියනවා මාඥාන ඔබතුමා මේ පිළිබඳව පොඩි විග්‍රහයක් කරමින් උජුපටිපන්න ගුණය කියන්නේ මොකක්ද කියලා කියන්නේ අපිට පැහැදිලි අතවස්ථානාධිපති අති ගෞරවනීය නායක මහත්මයාණන් මහා සංඝරත්නයේ අවසරයි ගෞරවනීය අනුතහාමුදුරන් වහන්සේ ඉන්දියානු කර්මවලදී සම්බන්ධ වර්ෂයකට පසුව අපි නැවතත් මේ සංස්භාවනයට සම්බන්ධ වෙනවා. අද සංඝරත්නයේ ගුණ නවය පිළිබඳව සාකච්ඡා කිරීමේ දදග්ග සූත්‍රය මූලික කරගත්ත බොහෝ සූත්‍ර දේශනාවලදී බුදුරජාණන් වහන්සේ මේ සූවිසි ගුණය රත්නත්‍රයේ ගුණ 24 ගැන දේශනා කරලා තිබෙනවා. අපි ඒක සුපටිපන්න පාඨය හැටියට සඳහන් කරන්නේ. ඒ සුපටිපන්න පාඨයේ කියවෙන දෙවෙනි සංඝරත්නයේ ගුණය තමයි උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියන පදේ. මෙතනදී මේ උජුපටිපන්න උජු කියලා කියන්නේ ඍජු. ඒ කියන්නේ ඇද නැති. එතකොට මේ මහා සංඝ රත්නය ඇද නැති ඍජු ප්‍රතිපත්තියක් අනුගමනය කරන නිසා උන්වහන්සේගේ ගුණයක් ඇරෙන්න පෙන්නනවා උජුපටිපන්න ගුණය. පටිපන්න කියන වචනේ පණ්ඩිතාහුරු පැහැදිලි කළා පිළිපන්. එහෙම නැත්නම් ඇතුළු එහි යෙදුණු කියන තේරුම තමයි පටිපන්න කියලා කියන්නේ. ඒතකොට උජුපටිපන්න කියලා කියන්නේ ඍජු ප්‍රතිපත්තිය. දැන් මෙතනදී අපට හම්බ වෙනවා මේ අංගුත්තර නිකායේ සූත්‍රයක් වෙනවා පචේතන සූත්‍රය. ඒ පචේතන සූත්‍රයේදී බෝසතාණන් වහන්සේ රිය වඩුවෙක් වෙලා හිටිය අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ පෙන්නලා තියෙනවා පැරණි සිද්ධියක් හැටියට. එක්තරා රජ කෙනෙකුට පචේතන කියන රජුවන්ට අවශ්‍ය වෙලා තිබුණා යුද්ධයක් වෙනවා මාස 6කට පස්සේ. ඒ යුද්ධයට යාමට යුද්ධ රථයට හොඳ රෝද දෙකක් හදාගන්න. මේ සූත්‍රයේ ගමන්ගේ සාරාංශය මම අරගන්නේ. ඊට පස්සේ මේ රියවඩුවට කතා කරලා කිව්වා යාළුව මට තව 6 මාසෙකින් යුද්ධයට යන්න තියෙනවා. මට පුළුවන් මේ රථයට හොඳ රෝද දෙකක් හදලා දෙන්න. පුළුවනි කියලා බාර ගන්න. මෙයා ගිහිල්ලා මේ රෝද දෙක පිළියෙල කරන. එක රෝදයක් තමයි ඉස්සෙල්ලා පිළියෙල කළේ. දැන් මාස 5යි සති 3ක් ගත වුණා. තව තියෙන යුද්ධයට සතියයි. රජතුමා කැඳෙව්වා මේ රිය වඩුවා. කැඳවලා ඇහුවා කොහොමද දැන් රෝද දෙකේ වැඩ? දේවයන් වහන්සේ එක රෝදයක් නම් වැඩ අවසానයි. තව රෝදයක් හදන්න තියෙනවා. රජුෝ කියනවා තව දවස් 6යි තියෙන්නේ මට මේ යුද්ධයට යන්න. පුළුවන් මේ යුද්ධයට යන්න කලින් මේ රෝදේ හදලා දෙන්න පුළුවනි කියලා රෝද දෙක අනිත් රෝදේ හැදුවා මේ දින 6 ඇතුළත. හදලා රෝද දෙකම ගෙනල්ලා රජුවන්ට දුන්නා. ඒ රෝද දෙකම බැලුවා රජු බැලුවා මේ එක රෝදයක් හදන්න මෙච්චර කාලයක් ගත වුණා. ඔබ දින 5කින් විතර මේ අනිත් රෝදේ හදලා තියෙනවානේ. මේ දෙකේ වෙනසක් මොනවා හරි තියෙනවද කියලා අහනවා. දෙවනක් තියෙනවා. එහෙනම් මට පෙන්නන්න කියලා කිව්වා මර දින කීපයකින් හදාපු නැත්නම් දින 6කට ඇතුළත හදාපු රෝදේ අරගෙන රෝදේ කෙලින් තියලා අතින් තල්ලු කළා ඉස්සරහ. තල්ලු කළාම රෝදේ ටික දුරක් ගිහිල්ලා අර දුන්න බලය අනුවේ බලේ තියෙන තාක් රෝදේ ඉදිරියට ගිහිල්ලා කැරකිලා රෝදේ පෙරළුණා.
ඊට පස්සේ අනිත් රෝදය අරගෙන ඒ රෝදේ තර විදිහටම කියලා තල්ලු කළාම යම් කිසි දුරක් ඒ රෝදේ ගමන් කරලා ඒ රෝදය පෙරලෙන්නේ නැතුව එහෙමම නැවතුණා. අන්න විවටු වගේ දේවයන් වහන්සේ මෙන්න මේ දෙකේ වෙනස. ඒතකොට මොකද මේ වෙනස? ඒ වෙනස පිළිබඳව ලොකු විස්තරයක් තියෙනවා අපේ කාලේ නෙවෙයි තාම කෙටියෙන් කිව්වොත් එහෙම අර දින 5යි සති මාස 5යි දින ගානක් ගත කරලා තියෙන්නේ මොනවටද මේ රෝදයට අවශ්‍ය කරන සුදුසුම දව සපය ගන්න. සුදුසුම දව සපය ගන්න. නමුත් අනිත් රෝදය එහෙම සුදුසුම දව කියලා හොයාගන්න ගානක් ගත වුණේ නැහැ. මොනවෙන් හරි ඉදිරිපත් කළා. එහෙම කරලා නිසා තමයි රෝදය පෙරලිලා ගියේ දෙලින් හිටියේ නැතුව. අක්කා බතම්මන්නේ අට්ඨාසි කියලා එක සඳහන් වෙන්නේ අර වැඩි කාලයක් ගත කරලා හදපු රෝදේ පෙරලෙන්නේ නැතුව එහෙම හරියට අලවංගුවේ ගැහුවා වගේම හිටලා තිබුණා. ඉතින් මේක කාර්යය පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ එදා ඒ නියවඩුව දැනගෙන හිටියා කුණු වෙච්ච, පළුදු වෙච්ච, දි รา පත් වෙච්ච දෙව මොනවද කියලා. අද මම දැනගත්තා කාය වංක, වචී වංක, මනෝ වංක කියන මෙන්න මේ කාරණා තුන පිළිබඳව. ඒතර මෙන්න මේ පුද්ගලයෙකු විශේෂයෙන් මෙතන සංඝරත්නය ගැන කියන නිසා මහා සංඝරත්නය කාය වංක, වචී වංක, මනෝ වංක කියන මෙන්න මේ ඇද නැති ලක්ෂණයේ යුක්ත නිසා මහා සංඝරත්නය සඳහන් හඳුන්වනවා උජුපටිපන්න කියලා. ඒතර මොකක්ද මේ උජුපටිපන්න ගුණය? මීට කලින් සඳහන් කළා වගේම අපේ පඬිතාඳුරු මතක් කළා පළමු ධර්ම දේශනාවේදීම පැහැදිලි කළා නිවන සඳහා තිබෙන්නේ එකම මාර්ගයයි කියලා. ඒ තමයි මධ්‍යම ප්‍රතිපදාව. මොකක්ද මේ මධ්‍යම ප්‍රතිපදාව? අයමේව අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. වෙනත් විදිහකට කිව්වොත් අදි සීල ශික්ෂා, අදි චිත්ත ශික්ෂා, අදි පඤ්ඤා ශික්ෂා. සීල, සමාධි, ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවේ යුක්ත නිසා මහා සංඝරත්නයේ කියනවා උජුපටි පන්නයි කියලා. වගේ මහත්මයානි මේ මාතෘකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ කරුණු සඳහන් කරනකොට ඒ වගේ තනවල නායක මහත්මයා විසින් රචිත සූක්ෂම අභිවෘද්ධිවලට පරිචය කරලා ගැලවෙලා තියෙනවා. මේ පැහැදිලිව සඳහන් කරනවා උන්වහන්සේගේ පොතේ මේ සංඝරත්නයේ සුපටිපන්න ගුණය පමණ විස්තර කරන්නට පිටු 24ක් යොදාගෙන ඉන්නවා. ඒකට අපිට මේ විනාඩි කිහිපයකින් මේ ගුණය පිළිබඳව කතා කරලා පැයකින් කතා කරලා ඉවර කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. සඳහන් කරනවා උපටිපන්න ගුණය. මේ පොතේ සඳහන් වෙනවා චක්කවාතයෙන් කොයි විදිහද අරහත් ඵලය ලබා ගන්නට උන්වහන්සේ උත්සාහ කළේ කියලා කියන කාරණාව. බෞද්ධ විශේෂයෙන් වැදගත් අපි මොන දේවල් ගැන කියනකට විවිධත්වයේ මේ උතුම් සූෆි ගුණය පිළිබඳව හසර දැනුමක් ලබා ගන්නට පුළුවන් නම් අපි මහාංග මාණිකයක් ලබා ගන්නවා වෙනවා මාණිකය. ඒක අපිට කියන විවිධත්වය තමයි බුදුදහම සම්බන්ධ කියන්නේ. මා යොග වෙනවා අපේ සාස්ත්‍රයේ මේ ධර්මවල තුමාට ඥාය ප්‍රතිපන්න ගුණය පිළිබඳව අපට
කියවෙනවා කියන සිහියට ගැනීම නැතුව අපි වාචෝද්ගතව කියාගෙන යනවා. අද දවසේ අපි අපේ වඩුගේ කරුණාරත්න මහත්මයාණන් මේ වැඩසටහනට මේ මාතෘකාව සම්පාදනය කරනකොට අදහස් කළේ සංඝරත්නයේ ගුණ පිළිබඳව සිහි කරමින් මේ පාඩය කියන්නට බෞද්ධ පිරිසට පුංචි දැනුමක් ලබා දෙනවා. ඒ අනුව තමයි සාකච්ඡාව කරගෙන යන්නේ. ඥාය පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ඥාය පටිපන්නයි. ඥාය කියලා කියන්නේ නිවන. අපි මේ ලෝකේ පහළ වෙන මිනිස්යන් දැනගත යුතු දේවල් වල ශ්‍රේෂ්ඨතම දැන ගැනීම නැත්නම් ශ්‍රේෂ්ඨතම අවබෝධය මේ සසර ගමන නැවැත්ම සඳහා අවබෝධ කරගත යුතු නිවන සාක්ෂාත් කර ගැනීමට පිළිපන් කියන තේරුම තමයි ඥාය පටිපන්න කියලා කියන්නේ. ඥා ධාතුවෙන් දැන ගැනීම. ඥාය කියලා කියන්නේ නිවනට තවත් අපර නාමයක්. නිවන් මඟට පිළිපන් කියන තේරුම තමයි ඒ වචනේ අදහස තියෙන්නේ. මුලින් සඳහන් කළ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියන මේ වචන තුනෙන්ම මේ ගුණ තුනෙන්ම එකම දෙයක් ගැන තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඥායපටිපන්න කියලා කියන්නේ නිවන් මඟට පිළිපන්. නිවන් මඟ කුමක්ද කියලා තෝරා බේරා ගැනීමේදී තමයි ධම්සක් පැවතුම් සූත්‍රයේදී ද්වේමේ වික්කවේ අන්තා කියලා ගෞරවනීය පඬිතු හාමුදුරන් වහන්සේ ඒ වගේම අපේ පඬිගේ කරුණාරත්න මැතිතුමාන් සඳහන් කළ පරිදි අන්ත දෙකකින් අයින් වෙලා මධ්‍යම ප්‍රතිපදාව තුළට ගමන් කරනවා නම්, මධ්‍යම ප්‍රතිපදාව තුළ හැසිරෙනවා නම්, මධ්‍යම ප්‍රතිපදාව තුළ හිත දියුණු කරගෙන යනවා නම් එතකොට තමයි අපිට මේ නිවන සාක්ෂාත් කරගන්නට පුළුවන්කම තියෙන්නේ. අපි බොහෝ දෙනා යම් යම් දේවල් බලාපොරොත්තුෙන් විවිධ මාර්ගවල ගමන් කරනවා. අපිට තෙල් ඕනේ නම් තෙල් තියෙන දෙයක් අරගෙන මිරිකලා ගන්න ඕනේ. වැලි මිරිකුවට තෙල් හම්බ වෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ පහළ වන සමාජය තුල ඔවුන්ගේ විමුක්තිය බලාපොරොත්තුෙන් විවිධ ප්‍රතිපදාවන් වල යෙදුණු බව ගෞරවනීය පඬිතු හාමුදුරන් වහන්සේ මතක් කළා. අපි දන්නවා. විවිධ ව්‍රත සමාදන් වුණා. කුක්කුර ව්‍රතය සහ ගෝ ව්‍රතය සමාදන් වෙච්ච යාළුවෝ දෙන්නෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් මිනිසියෙක් වශයෙන් ඉපදිලා ගොනෙක් වගේ හැසිරීම් රටාවක ගත කරලා ගුණ අනුගමනය කළොත් ඒ හේතුවෙන් පුරුද්ද හේතුවෙන් ගොනෙක් වෙන්න පුළුවන්. යම්කිසි මිනිස්සෙක් මිනිසත් බව ලැබලා ව්‍රතයක් කියලා බල්ලෙකුගේ ප්‍රතිපදාව අනුගමනය කරනවා නම්, සුනක ව්‍රතය අනුගමනය කරනවා නම් සීලයක් කියලා හිතාගෙන ඒ බල්ලෙකුගේ හැසිරීම රටාව හුරු කරගන්නවා නම් ඒ හේතුවෙන් බල්ලෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැරදි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හේතුවෙන් දුගතියටපත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. ඒ සූත්‍රයේදීම මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ චුල්ලකම්ම විභාග සූත්‍රයේදී සඳහන් කරනවා අත්තිපුන්න කම්මං කණ්හං කණ්හ විපාකං. කළු පාට විපාක දෙන කළු පාට කර්ම වගයක් තියෙනවා. ඒ කර්ම කළොත් එහි විපාකයේ හැටියට අකුසල කර්ම තමයි රැස් කරගන්නේ. ප්‍රතිඵලය ලැබෙන්නේ අකුසල විපාකයක්. පැහැදිලිවම දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ. ඒ නිසා මේ අන්තගාමී ප්‍රතිපදාවන් අතහැරලා දාලා උසස් සීලයක පිහිටා සිට කය වචනය හොඳින් සංවර කරගෙන චිත්ත සමාධියටපත් වෙලා ප්‍රඥාව දියුණු කරගත්තොත් තමයි
අපට අපි බලාපොරොත්තු වෙන විමුක්තිය සාධනය කරගන්නට ලැබෙන්නේ. සසර නැවැත්ම සඳහා හේතු වෙන ප්‍රතිපදාව අනුගමනය කරන කියන තේරුමෙන් තමයි ඥාය පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ කියලා මේ වචනයෙන් සඳහන් කර තිබෙනවා. මම තේ පඬිතුමා හඳුන්වන්නේ වෙන කලින් නැවතත් අපේ ගෞරවනීය හඳුන්වන්නේ දරුවන්ට මේ සුපරිපාක උද්දේශපාල ඥායපරිපාලන කියන ගුණ තුනක් එකම සමානයි. මේ වෙනසක් තියෙනවා අපිට මේ ගුණ තුනක් කියන්නේ අදිදීලා අදිචිත්තා අදිසංඥා කියන ගුණයන් හරහා නිවනට ආරම්භ කරගන්න ප්‍රතිපදාවකම කරගන්නවා මේ සංස්කාරය. එතකොට ඒ වගේ මොහොතේ මේ සුපරිපාක උද්දේශපාල ඥායපරිපාලන කියන එකිනෙකට සමාන වගේ ගුණයන් ඔව් සම්පත් මහත්තයා දැන් මෙතන මේ ප්‍රතිපත්තිය වශයෙන් ගත්තොත් ඇත්තටම මජ්ක්‍ධිමා ප්‍රතිපදා. මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ අපි පඬිතුමා සඳහන් කළා වගේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි. මේ අට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. එතකොට මේක තමයි ප්‍රතිපත්තිය. නමුත් මෙතනදී මේ වචන වල තියෙන පොඩි වෙනසක්. ඒ කියන්නේ දැන් මේ පළමුවෙන් කිව්වේ සුපටිපන්න. ඒ කියන්නේ යහපත් වූ මේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන. එතකොට එහෙම දේශනා කරන්න හේතුවත් අපේ පඬිතුහාමුදුරු පැහැදිලි කළා විවිධ වෙනත් ප්‍රතිපත්ති අනුගමනය කළ පිරිස් හිටිය නිසා. ඊළඟ දෙවෙනි කාරණේ තමයි සඳහන් කළේ උජුපටිපන්න. එතන උජුපටිපන්න කියලා කියන්නේ ඍජු, ඇද නැති, නොවෙනස් වන. ඒ ප්‍රතිපත්තියේ තුල වෙනස් නොවි විශේෂයෙන්ම මෙතන ගත්තොත් මම අර පචේතන සූත්‍රයේ මෙතන සම්බන්ධ කළෙත් ඒකයි. මම හිතන්නේ අපේ රේරුකාය නායකහඳුත් ඔය අන්තමේ මතක් කරලා දෙනවා මේ කාරණය. එතන මේ පුද්ගලයන්ගේ තිබෙනවා කායික අඩුපාඩුකම්. කායික වැරදි. අපි ගත්තොත් ආර්ය අෂ්ටාංග මාර්ගය ගත්තම සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම. මේවා තමයි කයින් සිදුවෙන සම්මා කියන ගත්තොත් කයින් වැලකිලා සිදුවෙන යහපත් කර්මාන්ත. කර්මාන්ත කියලා නෝ වචනේ අපි තේරුම් දීලා තියෙන පොත්වල කර්මාන්ත කියලා සම්මා කම්මන්ත කියන එකට බොහෝ විට අපි තේරුම් දෙන්නේ යහපත් කර්මාන්ත. යහපත් කර්මාන්ත කියලා පෙන්නන්නේ මොනවද? ගෝවිතැන වෙලදා මේවා. නමුත් මෙතෙන්දි පෙන්නන්නේ ඒක නෙවෙයි. සම්මා කම්මන්ත කියන එක පැහැදිලි කරනවානේ සරියුත් මහරහතන් වහන්සේ සච්චුබංග සූත්‍රයේදී. කතමංචාවසෝ සම්මා කම්මන්තෝ පානාති පාතා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති ඔය දෙකනේ. කයින් සිදුවෙන අකුසල වලින් වැරදීම තමයි මෙතන සම්මා කම්මන්තේ. එතකොට අන්න එතන ඍජු ප්‍රතිපත්තිය. කයින් මොනම ආකාරයකවත් මේ වැරදි සිද්ධ කරන්නේ නැහැ. ඊළඟ වචනේ සිදුවෙන වැරදි හතරක් තිබෙනවා. මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප. ඒතර මේ හතරෙන් වැළකීම අන ඍජු ප්‍රතිපත්තිය. ඊළඟට සිතෙන් සිදුවෙන අකුසල් තියෙනවා වැරදි තුනක් තිබෙනවා. අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි. අවිද්‍යා කියලා කියන්නේ දැඩි ලෝභය නැත්නම් විසම ලෝභය. ඒක තවත් සරලව කිව්වොත් එහෙම අනුන්ගේ දෙයට ආසා කිරීම. ඒක තමයි මේක අවිද්‍යාව නෙවෙයි අභිජ්ජා. අභිජ්ජා මේවත් අපි පැහැදිලි වෙන්න ඕනේ පඬිදාන්නේ මේ අපි බෞද්ධයෝ හැටියට අර මෙතුමා සඳහන් කළා වගේ මේ අවිධිමත්ව අපි යම් දේ වැරදි ඉගෙනගෙන විධිමත් අධ්‍යාපනය ඒව නිවැරදි කරගන්න ඕනේ කියලා. ඉතින් මේ අවිජ්ජා කියන එක සමහරට අවිජ්ජා කියලා වචනේ හදාගෙන මේකට තේරුම් දෙනවා. නෑ මේක අවිජ්ජා. අවිජ්ජා කියන වචනේ එක්කලා ත්‍රිපිටකයේ යෙදිච්ච තව වචනයක් තියෙනවා. පඬිතානේ යුගල වචනයක් ඇටියෙද. අවිජ්ජා විසම ලෝභෝ කියලා තියෙනවා. අවිජ්ජා කියන වචනේත් එක්කලා දෙනවා විසම ලෝභය. මේ විසම ලෝභය කියලා කියන්නේ අනුන්ගේ සැපතක් දැකලා ඒ සැපත ප්‍රාර්ථනා කිරීම, ඒට ආසා කිරීම. ඒක සිතෙන් සිදුවෙන දෙයක්. අවිජ්ජා. ව්‍යාපාදය කියලා කියන්නේ ක්‍රෝධය, වෛරය, අනුන් නැසීමේ චේතනාව, වදක චේතනාව. ව්‍යාපාද. ඊළඟට මිච්ඡා දිට්ඨි. දසවිධ මිත්‍යා දෘෂ්ටියක් පිළිබඳව කියවෙනවා, දෙසට මිත්‍යා දෘෂ්ටියක් පිළිබඳව කියවෙනවා. ඒතර මෙන්න මේවා සිතින් සිදුවෙන අකුසල් මේවයින් වැළකීම ඍජුයි. ඒතර මෙන්න මේ නිසා මෙතන අර ආර්ය අෂ්ටාංග මාර්ගයේ උනත් මෙතනදී තිබෙනවා අර ඍජු බව ප්‍රකට කිරීම. මහා සංඝරත්නය විශේෂයෙන් මෙතනදී මේ ශ්‍රාවක සංඝ කියලා වචනේ තියෙන්නේ. එහෙමයි ශ්‍රාවක සංඝ. එතන ශ්‍රාවක කියලා කියන්නේ උන්වහන්සේගේ ධර්මයේ අසන කියන එකමත් නෙවෙයි.
මෙතන තියෙනවා ශාවක කියනකොටම ඊට ප්‍රතිවිරුද්ධ වචනයක් තියෙනවා පුතුජන කියලා. ඒ ශාවක කියලා කියන්නේ මාර්ග ඵලලාභී අය. සෝවාන් සකදාගාමි ආදී සතරමඟ සතර ඵලයන්ටපත් වෙච්ච සංඝ රත්නයේ ශාවක සංඝ. ඒ සඳහා පිළිවෙත් පුරන පුතුජන කල්යාණ පුතුජන මහා සංඝ රත්නයත් මෙතන අයිති. දැන් පුතුජන කියන වචනේ තියෙනවා ප්‍රභේද දෙකක් පණිතානේ. අන්ධ පුතුජන, කල්යාණ පුතුජන. අන්ධ පුතුජන කියලා කියන්නේ මේ ලෝකයේ පිළිබඳ විශේෂයෙන් ලෝකයේ කියලා කියන්නේ මේ ස්කන්ධ ලෝකේ. පංචස්කන්ධයේ පිළිබඳව නොදන්නා අය. ස්කන්ධ ධාතු ආයතන වශයෙන් නොදනවා නම් එයා අන්ධ පුතුජනෙයි. යම්කිසි භික්ෂුවක් හෝ ගිහියෙක් හෝ මේ සත්ව ශරීරය එහෙම නැත්නම් මේ පංචස්කන්ධය ස්කන්ධ ධාතු ආයතන වශයෙන් දන්නවා නම් එයා කල්යාණ පුතුජනෙයි. එතකොට අන්නේ කල්යාණ පුතුජන මහා සංඝ රත්නයත් මේ කියන ගණයට වැටෙනවා. ඒතර උන්වහන්සේලා මේ ඍතු ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අර කියාපු කායික වාචසික අකුසල් වලින් වැළකීලා මේ කියන සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවෙන් යුක්තයි. ඊළඟ තුන්වෙනි ගුණය හිට පෙන්වන්නේ ඥාය පටිපන්න. ඥාය කියලා මෙතුමා සඳහන් කළා පැහැදිලිවම නිවනට කියන තවත් නමක් තමයි ඥාය. එතකොට මේ මහා සංඝරත්නයේ එකම අරමුණ තමයි මේ න්‍යාය. ඒ කියන්නේ වහන්සේලා සමා වෙන්න වහන්සේලා මේ පැවිද්ද ලබා ගන්නකොටම සඳහන් කරන පාඨයක් තිබෙනවානේ. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය. ඒතර මේක තමයි මහා සංඝරත්නයේ එකම අරමුණ. ඒක තමයි න්‍යාය. ඒතර අන්නේ න්‍යාය අනුගමනය කරන නිසා උන්වහන්සේලා මේ ඥාය පටිපන්න කියන වචනයෙන් හඳුන්වලා තිබෙනවා. ඔබතුමාට කොහොමද අපේ ආන්දෝලනයේ ආරේණින් ගදලා යනවා ගුණයන් හැටියට සාකච්ඡා කරන්න තියෙනවා. මම ඔබවහන්සේ දෙන්නවා සාමීච පරිපන්න ගුණයන් දෙක මොකක්ද අදහන ගුණ සාමීච පරිපන්න ගුණ. අපේ මහා සංඝරත්නයේ මේ තමයි සාමීච පරිපන්න ගුණය. ඒ වගේ සාකච්ඡාවේදී ඉතාම පැහැදිලිව මතක් කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස ඉතාම මෙලෙසින් ජීවිතේ තේරුම් ගත්ත ඒ වගේම ඒ අරමුණ සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන ප්‍රතිපත්තිවල ගමන් කරන පිරිසක් පැතිරෙනවා. ඒ වගේම ඒකට එක හේතුවක් තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ සමහර ආගම්වල හිටපු සමහර ශ්‍රාවකයෝ ජනතාවට පේන්න පමණ සමහර වෙලාවට යම් ප්‍රතිපත්ති වල යෙදෙන්න තියෙනවා. ඉන් අනතුරුව ඒගොල්ලෝ සාමාන්‍ය ජීවිතේ ඒ වැඩ කටයුතු සාමාන්‍ය ක්‍රමයකට කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ නිසායි උන්වහන්සේගේ ශාසනයේ මේ ශ්‍රාවක සංඝයා ඉතාම සුපටිපන්න, දුපටිපන්න, ඥායපටිපන්න, සාමීච පටිපන්න කියලා කියන්නේ කතා බහ, වැඩ කටයුතු, එවතුන් කලතුන් සියල්ලක්ම ඉතාම නැරෙමින් කරන පිරිස අතර ලෝකයේ ඉන්න ඉතාම වටිනම පිරිස තමයි මහා සංඝරත්නය. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ගුණය පැහැදිලි කරන්නේ එහෙම නැත්නම් මහා සංඝරත්නයේ ඇති මේ කාරණාව පිළිබඳව සිහිපත් කරන්නේ අර මුලින් සිහිපත් කරන්නට යෙදුණු කරුණු අතර අර ඒ කරුණු එකින් එක සම්පූර්ණ භාවයට පත් වෙනකොට අපේ මහත්ය කිව්වා හිත අය වචනය කියන්නේ කතා බහ, හැවතුම් පැවතුම්, ක්‍රියාදාන, සිදෙන විදිය සර්ව ප්‍රකාරයෙන් වෙනසට භාජනය වෙලා උන්වහන්සේට වැඩ කරන්නේ. ඒ වැඩ කරනකොට උන්වහන්සේලාට පුළුවන්කම තියෙනවා තවත් කෙනෙක් එහෙම නැත්නම් මහා සංඝ රත්නයේ වෙනුවෙන් තමන්ට උදව් උපකාර කරන්න, වතුර ජලය සපයන්න, ඒ වගේම වත් පිළිවෙත් වැඩ කටයුතු කරන්න, ඒ තුලින් තමන්ට ඒ ලැබෙන ප්‍රතිපත්තියක් ඇටියට ඒකෙන්
පින් සිද්ධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා වගේම ඒ ජීවිතයේ ආලෝකයක් එහෙම නැත්නම් ගුණයක් ඇටියට ඒ අන් අයට සැලකීමේ ගුණය තාම නැනකින් වර්ධනය කරගන්න පුළුවන් උපද සමාජයේ තුළ වටින කෙනෙක් බවට පත් වෙන්න නම් තමන්ටත් අනිත් අයටත් වැඩ ඇති එහෙම නැත්නම් යහපත සිද්ධ කරන්න පුළුවන් කෙනෙක් බවට පත් විය යුතුමයි. අපේ බෞද්ධ සාහිත්‍යයේ තුල විශේෂයෙන් වෙහෙර විහාරස්ථානය අසුරු කරගන්නේ අතීත කාලේ අපේ බෞද්ධයෝ ධර්ම අධ්‍යාපනය ලැබුවේ. ඉස්කෝලේ පටන් ගත්තේ පන්සලේ. පන්සලේ ලොකුහාමුදුරන්ගෙන් තමයි අපි මේ සානිචි කම ටික ඉගෙන ගත්තේ. කෙනෙකුට අපෝපස්ථාන කිරීම, පවන් සැලීම, ඒ වගේම උපකරණ සිසිල් දැන සපයාදීම, අදුතරමේ ලෙඩ රෝග හැදිච්ච වයසටපත් වෙච්ච වයෝවෘද්ධ කෙනෙක් නැවීම, පිරිසිදු වීම ආදී කටයුතු සාමාන්‍ය ක්‍රමවලට පත්වලා තිබෙනවා. අපි මේ සියල්ලම ඉගෙන ගන්න පන්සලනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා. මම යොමුවෙනවා නැවත අපේ වඩුගේ මහත්මයාණන්ට ඊළඟ ගුණය කතා කරනකොට අපිට එනවා අපේ වඩුගේ මහත්මයාණන් යදිදන් චත්තාරී පුරිස යුගාන අන්තපක්ෂ කුගලා ඒස බබරෝ සාවස. මෙතන දෙනකොට තව දුරටත් මේ මහා සංඝ කියන ගුණය මහා සංඝ පිළිබඳව තවදියම අපිට ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඔව් දැන් මෙතන අර ගුණ 9ට අයිති කාරණයක් නෙවෙයි. මෙතනදී මාර මුලින්ම සඳහන් කළා මේ ගුණ 9 හැමතැනකම තියෙනවා ශාවක සංඝෝ කියලා. ඒතර ශාවක කියන වචනේ ප්‍රභේදය තමයි මෙතන පෙන්නලා තිබෙන්නේ. යදිදන් චත්තාරි පුරිස යුගානි. පුද්ගලයෝ වශයෙන් පුද්ගලයෝ යුගල වශයෙන් ගත්තොත් මෙතන 4ක්. ඒ කියන්නේ ශාවක කියලා කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ග 4ට සහ ඵල 4ටපත් වෙච්ච අය තමයි ශ්‍රාවක කියලා කියන්නේ. මේක සංඝරත්නයේ තුලත් වැඩ හිටියා. ඒ වගේම ගිහි අයත් මේ තත්ත්වයේ ගන්න පුළුවන්කම තියෙනවා. ඒතර ගිහි පැවිදි ප්‍රභේදයකින් තොරව ඔව්. එතකොට දැන් අපි බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය තුළ වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන සිවුවන. ඔව්. ඔව්. එතකොට මේ සංඝයේ වචනේ ශ්‍රාවක කියන මේ පිරිසද බුදුන් කියන විදිහට මේ ගිහි පිරිසත් ඇතුළත් නෑ. ඒ පිරිස ඇතුළත් කියලා කියන්නේ ඒ කියන්නේ මානව බලවලට පත්වෙච්ච ඔව්. ශාවක කියන වචනයේට ගිහි පැවිදි දෙකම ඇතුළත්. නමුත් මෙතනදී කියන්නේ ශාවක සංඝ. සංඝ කියලා මෙතන පැහැදිලි වෙන් කරලා තියෙන්නේ භික්ෂු භික්ෂුණී. ඔව්. එතකොට මාර්ග 4යි ඵල 4යි ගත්තාම 8ක්නේ. ඒක යුගල වශයෙන් ගත්තොත් සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය. සකදාගාමි මාර්ගය, සකදාගාමි ඵලය. අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය. ඒතර යුගල වශයෙන් ගත්තොත් 4යි. යදිදං චත්තාරි පුරිස යුගානි. පුද්ගලයෝ වශයෙන් ගත්තම 8 පුරිස පුද්ගල. පුද්ගලයෝ වශයෙන් 8යි. කවුද? සෝවාන් මාර්ගස්ත පුද්ගලයා, සෝවාන් ඵලස්ත පුද්ගලයා. සකදාගාමි මාර්ගස්ත පුද්ගලයා, සකදාගාමි ඵලස්ත පුද්ගලයා. අනාගාමි මාර්ගස්ත පුද්ගලයා, අනාගාමි ඵලස්ත පුද්ගලයා. අරහත් මාර්ගස්ත පුද්ගලයා, අරහත් ඵලස්ත පුද්ගලයා. එතකොට පුද්ගලයෝ වශයෙන් 8යි. ඒතර මේක මේ ශ්‍රාවක වචනේ ඇතුළත තියෙන ප්‍රභේදයක් තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. ඒක අර ගුණ 9ට අයිති වෙන එකක් නෙවෙයි. ඒතර මේ පුද්ගලයෝ වශයෙන් ගත්තම මේක අපිට පැහැදිලි කරන්න කාලේ නෑ. දැන් මේ මාර්ගඵල 4 ගැන වෙනම කතා කරන්න ඕන කාරණයක් නේ. ඔව්. ඊළඟට එන ගුණය තමයි ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේය්‍යෝ. මේ කියන ගුණයන්ගෙන් යුක්ත මහා සංඝ රත්නය ආහුන ගුණයෙන් යුක්තයි. ආහුන ගුණය කියලා කියන්නේ බොහෝ දුර බැහැර ගෙවාගෙන ගිහිල්ලා වුණත් පුද සත්කාර කළ යුතු. ඒ පුද සත්කාර ලැබීමට සුදුසු පුද්ගලයෝ. දැන් අද සමාජය අපි ගත්තාමත් අපිට අපේ ගම් වල පරිධාන්නේ සමහරට හම් වෙනවා මේ අපි අහවල් දිහා දාන දෙන්න යනවා කියලා. අහවල් භාවනා මධ්‍යස්ථානට දාන දෙන්න යනවා. අහවල් සේනාසනයට දාන දෙන්න යනවා කියලා මේ විදිහට බොහෝ දුර බැහැර සමහරට හෙට දාන දෙන්න අද ගිහිල්ලා නැතර වෙලා සූදානම් වෙලා දෙනවා. ඒතකොට ඒ දානේ ලබා ගැනීමට මේ මහා සංඝරත්නය සුදුසු. ඒකයි ආහුනේයෝ ශාවක සංඝෝ කියලා කිව්වේ. ඒකයි අපේ කාලේ අරස් වෙන්නේ. ඔව්. මම ඒ ගම වල යනවා ඔබතුමාට ආහුනේය ගුණයන් මේ විදිහට මම විස්තර කරලා දෙන්න. පාවුන කියලා කියන්නේ
අපේ නිවසට පැමිණෙන අයට සූදානම් කරන සම්රාසත්තා. පාහුණ කියලා කියන්නේ. ආහුණ කියලා කියන්නේ ඈතට ගෙනගිල්ලක් පිරිනමන ඒවා. පාහුණ කියලා කියන්නේ තමන්ගේ නිවසට පැමිණියාට පස්සේ පිළිගන්නන ඒවා. අපි අපේ නිවසට අපේ ඥාතිවරයෙක් හිතවතේ සුවිශේෂී අමුත්තෙක් පැමිණෙනකොට ආහාර පාන ආදී පිළිවෙල කරලා වාඩි වෙන්න ස්ථාන සූදානම් කරලා ඒ සත්කාර සම්මාන වලට සූදානම් වෙනවා. මෙහෙම සූදානම් කරන දෙය අපි සමහර විට නිවසේ ඉන්න තමන්ගේ දරුවටවත් දෙන්නේ නැහැ. විශේෂ පුද්ගලයෙකු සඳහා සූදානම් කරන ආහාර පාන එයා එනතුරු තවත් කෙනෙකුට අපි දෙන්නේ නැහැ. පිරිනමන්නේ නැහැ. ඒ වුණාට ආර්ය මහා සංඝ රත්නය ඒ පාහුණ සකස් කරලා තියෙන වේතට පැමිණියාට පස්සේ තමන්ගේ නිවසට පැමිණියාට පස්සේ සංග්‍රහ කරන්නට වෙනත් කෙනෙකුට සූදානම් කළ දෙයක් වුණත් පිළිගැන්වීමට පිරිනැමීමට සුදුසු කියන ගෞරව නාමයෙන් මහා සංඝ රත්නය හඳුන්වනවා. මම ඔබතුමාට ඔය විදිහට නියම වෙනවා. දක්ෂිනේ කියන ගුණයක් අපිට ඒ විදිහට දක්ෂිනේය දක්ෂිනාරහ කියලා කියන්නේ දක්ෂිනා කියලා කියන්නේ අපි කර්මඵල විශ්වාසයෙන් යුක්තව යමක් පිළියෙල කරනවා නම් යමක් පූජා කරනවා නම් මේ ඵලය ලැබෙනවා කියලා කර්මඵල විශ්වාසයෙන් යුක්තව දෙන පිරිනමන දෙය දක්ෂිනා කියලා කියනවා. අපි සංඝගත දක්ෂිනාවක් අපේ ගෙදර තියෙනවා කියලා කියනවා. මහා සංඝ රත්නයේ පිරිනමන දාණය තමයි සංඝගත දක්ෂිනා කියලා කියන්නේ. මේ දක්ෂිනාවකින් ලැබෙන ප්‍රතිඵලය ඊටාත්ම විශාලයි. ලෝකී ලෞකික පුද්ගලයන්ට පිරිනමන දේවල් වලින් ලැබෙන දේවල් කියනවා. අපි සම්බුද්ධ දේශනාව සඳහන් කරනවා තිරිසන් සතෙකුට උනත් යමක් දුන්නාම Tamanට අයිති දෙයක් ආහාර පානයක් මොනවා හරි දුන්නාම එහි ප්‍රතිඵලයක් තියෙනවා. මහා සංඝ රත්නයට පූජා කළාම එයින් ලැබෙන ප්‍රතිඵලය වෙන කිසිවෙකුට ලබා දීමේ ලැබෙන්නේ නැහැ. කර්ම විපාක අනුව කර්මඵල අනුව කල්පනා කරලා පිරිනැමීම තමයි දක්ෂිනේය කියලා කියන්නේ. දක්ෂිනාර්හ කියලා කියන්නේ කර්මඵල විශ්වාස කරගෙන පිරිනැමීමට සුදුසු කියන තේරුම. ආහුණ පාහුණ කියලා කියන ගුණ දෙක අරහම මේ ගුණය ඒකට හා සමානයි. මහා සංඝ රත්නයේට පිරිනැමීමෙන් ලැබෙන ආනිසංස විශාලයි. සුවිශාලයි. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක තමන්ගේම සුළු මෑණියන් උන්වහන්සේට පිරිනමන්නට සූදානම් කළ චීවරය සංඝේ ගෝතමී දේවි සංඝේතේ දින්නේ මමච්චේ පූජිතෝ හෝති කියලා. ගෝතමිය සංඝයාට පිරිනමන්න. සංඝයාට පිරිනමවහම මටත් කළ පූජාවක් හා සමානයි. වැඩියෙන් ආනිසංස ලබා ගැනීම සඳහා මොකද බුදුහාමුදුරුවෝ කළේ? මහා සංඝ රත්නයේ පිරිනමන්න කියලා කිව්වා. ආහුණය, පාහුණය, දක්ඛිනය ඊ타ත්ම පිරිනැමීමට සුදුසුම කණ්ඩායම මේ ලෝකයේ ඉන්න පූජනීය මහා සංඝ රත්නය. සංඝේ දින්නන්නසති අපි සසර නැවැත්ම යම් දවසකද ඒ දවස දක්වා අපි පස්සේ අනුගාමික නිදානයක්සේ පැමිණෙනවා සංඝ රත්නයට පිරිනැමීමෙන් ලැබුව ආනිසංස ධර්ම. ඒක තමයි සංඝේ දින්නන්නසති කියලා කියන්නේ. බෞද්ධයින්ට මහා සංඝ රත්නයේ ගුණ පිළිබඳව සාකච්ඡා කරනකොට මේ ගුණයන් පිළිබඳව මහා කරුණු වාසියක් ඉගෙන ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ දක්ෂින කියන වචනේ ඒ වගේම ආහුණීය පාහුණීය ගුණය සාමීච පරිවර්තන ගුණය පිළිබඳව ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. අපි ඇත්තටම මහා සංඝ රත්නයේ මේ ගුණ නවය පිළිබඳව කතා කරලා වඳින්නේ මේ ගුණයන් වහන්සේලා තුළ ඊළඟට මේ යොමු වෙනවා අපේ අඩුගේ පරිදුමානන්ට අපිට තව දෙකක් ඉතුරු වෙලා තියෙනවා. අංජලි කරණීය. ඔව්. අංජලි කරණීය කියන වචනයෙන් අදහස් කරන්නේ දසැඟිලි එකතු කරලා. ඒ කියන්නේ දෑත් එකතු කරලා හිස මත තබාගෙන নমස්කාර කිරීමට සුදුසු මහා සංඝ රත්නය. ඒතර අතෙන්දී අර දක්ෂින කියපු වචනේ මම තව පුංචි එක දෙක යමක් කියන්න ඕන. දැන් අපි යම් යම් පුද්ගලයන්ට යම් යම් දේවල් දෙනවා. ඒ දෙනකොට අපි ලෞකික වශයෙන් බොහෝ දේවල් බලාපොරොත්තු වෙනවා. යම් යම් දේවල් බලාපොරොත්තු වෙනවා.
දැන් අපිට යම්කිසි උදව්වක් බලාපොරොත්තු වෙන තව කෙනෙකුට දෙන්න පුළුවන්. නැත්තම් එයා අපි වෙනුවෙන් කළ ශ්‍රම කැපකිරීමකට අපි යමක් දෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ණයට ගත්ත දෙයක් දෙනවා වෙන්න පුළුවන්. මහා සංඝරත්නයට පූජා කරන්නේ ඔය කිසිම දෙයක් බලාගෙන නෙවෙයි පරලෝක වශයෙන් ලැබෙන මෙතුමා කියු විදිහට කර්මඵල දෙක විශ්වාස කරගෙන. ඒක තමයි දක්ඛිනීය කියන වචනේ ඊටාම දෙන වැදගත්ම කාරණේ. ඊළඟට අංජලි කරණීය කියලා කියන්නේ දොහොත් මුදුනේ තබා වන්දනා කළීමට සුදුසු. දැන් මේ වන්දනා කිරීම ආචාර කිරීම කියන එක විශේෂයෙන් පෙරදිග ලෝකයේ විශේෂයෙන් මම හිතනවා ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ටම සීමා වෙච්ච සුවිශේෂී ලක්ෂණයක් අද අපිට පේනවා. මම ඇත්තටම මේ බාධා කරලා ඔබතුමාව මම මේ නැවත දෙන්නේ ගෙනාවේ. ඔව්. ඒ අදාළ දේවල් ගැන කතා කරන්න අවශ්‍ය මාර්ගය සලසලා දෙන්න ඔයගොල්ලන්ට දෙනවා. ඔව් ඔව්. මොකද දැන් අද බටහිර ලෝකයෙන් අපට දායාද කරපු එකක් දෙයක් තමයි මේ ආචාර කෙනෙක් මුණ ගැහුණාම ආචාර කරනකොට මේ අතට අත දීලා ආචාර කිරීම. දැන් අද බටහිර ලෝකයේ මේ නංගම් කියන්න අවශ්‍ය නැහැ. මේ ඊයේ පෙරේදත් අපි දැක්කනේ මේ අපේ රටට ආපු අගමැති නේද? විජාතික අගමැති කෙනෙක් තුමා ජනාධිපතිතුමාට ඈතින්දලම දොහොත් දෑත් එකතු කරලා ආචාර කළා. ඉතින් මෙතනදිත් අපි කාරණයක් පඬිතුමානි මම හිතනවා මෙහෙමයි මේ ඔව් අපි එතන තියෙන වැදගත්කම කියන්නේ අපි අතන බටහිර ආචාර ධර්ම කියලා කියන දේවල් සුදු අපේ ලංකාව පාලනය කරන පටන් ගන්න පස්සේ ඒ අය පුරුදු අපිට පුරුදු කළා. ඔව්. ඒ පුරුදු කිරීමත් එක්ක අපි අපේ දෙවිච්ච ගුණධර්ම කියලා කියන දේවල් ගුණධර්ම විදිහට භාවිතා කළ යුතු ආචාර ධර්ම කියලා කියන දේවල් බැහැර කරලා ඒගොල්ලන්ගේ දේවල් ගත්තා. හැබැයි අද අවුරුදු 100,000 පස්සේ ආයසරයක් දේවල් වටිනාකම ඇවිල්ලා තියෙනවා. ඔව්. ඉතින් මම මේ කියන්නේ මේකයි. දැන් මේ ආචාර කිරීමේ දැන් අපිට මැතිවරණයක් එහෙම ආවොත් එහෙම පේනවා මේ මහා විශාල පිරිසක් මේ විවිධ ආකාරයේ ආචාර කිරීම. දැන් මේ ආචාර කිරීමේදී මෙහිමයි මෙතනදී මේ අංජලි කරණීය කියලා කියන්නේ ඔය අත් දෙක එකතු කරලා පැත්තකට අත් දෙක දික් කරලා වඳින එක හරිය. එහෙම දෙයක් වැඳුම නෙවෙයි. ඒ විශේෂයෙන් සාමාන්‍ය පුද්ගලයෙකුට අපි ආචාර කරනකොට අපි දෑත් එකතු කරලා පපුවට සමීප කරලා තමයි ආචාර කරන්නේ. තමන්ගේ පපුවට සමීප කරගෙන. නමුත් මෙතනදී මහා සංඝරත්නයට අපි වන්දනා කරන්නේ එහෙම නෙවෙයි. කියන්නේ හදවතින්ම ගෞරව කරනවායි කියන එක. හදවතට සමීප කරගන්නවා. නමුත් මහා සංඝරත්නයට වන්දනා කරනකොට මේ ඇඟිලි 10 එකට එකතු කරලා නළලේ තියලා හිස්මුදුනේ දීලා තමයි අපි ආචාර කරන්නේ. ඒක තමයි අංජලි කරණීය කියලා කියන්නේ. බෞද්ධයින්ට බොහෝ දේවල් මේ නමස්කාරය පිළිබඳව ඉගෙන ගන්නට තියෙනවා. මහා සංඝරත්නයේ ගුණ ගායනා කරනකොට අපි අද අපිට මීටරයක් දුරින් ඉන්න වෙලා තියෙනවා. ඔව්. ඊළඟට අතට අත දෙන්නේ නැතුව තවත් කෙනෙකුගේ අත අල්ලන්නේ නැතුව ඈතට වෙලා අත් දෙක එකට එකතු කරලා ආයිබෝවන් කියන්න සිද්ධ වෙලා තියෙනවා. අපි විතරක් නෙමෙයි බෞද්ධ රටේ සිංහල බෞද්ධයෝ හැටියට අපි එහෙම අපේ ආචාර ධර්ම සිද්ධ කරාට අද ඇමරිකාවට යනකම් ගිහිල්ලා ඇමරිකාවේ මහා බලපරාක්‍රම තියෙන රටවල් වල රාජ්‍ය නායකයෝ අත් දෙක එකට එකතු කරලා ආචාර කරන මට්ටමට අද ලෝකෙ වෙනස් වෙලා තියෙනවා. බුදුදහම කියලා කියන දේ කවදාකවත් වෙනසකට භාජනය වෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සදාකාලික ධර්ම. ඒ ධර්ම තුළ බුදු පියාණන් වහන්සේ අපට උගන්වා වදාළ ඒ ගුණයන් කවදාකවත් නොනැසී පවතිනවා ඒ ආකාරයෙන්. මම ඔබ වහන්සේට යොමු වෙන අපේ හාමුදුරනේ අවසාන බුද්ධ ගුණය තමයි අවසාන සංඝ ගුණය තමයි අනුත්තරං පුණ්‍යක්කේතං ලෝකස්ස ඔබ වහන්සේට අවස්ථාව. මේ මාතෘකාව එකතු කරලා ඔබ වහන්සේට පුළුවන් මේ මාතෘකාවෙන් මොකදී අවසන් කරන්න. බෞද්ධයන් හැටියට අපිට මම මුලින්ම මතක් කළා අපි ගෞරව ආදරයෙන් ඉස්පත් කරන රාජ්‍යතුල තමයි බුද්ධ ධර්ම සංඝ. ඒ රත්න තුන මතක් කරගෙන ප්‍රධාන හේතුවක් තියෙනවා අපේ බලාපොරොත්තුව තමයි බුදු පසේ බුදු මහරහත් කියන අපේ තුලින් එකට නැත්නම් මකට අපි ජීවිතේ ගමන් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපේ මහා සංඝරත්නයේ දකින හැම වෙලාවෙකම ජීවිතේ මතක් වෙනවා මමත් මේ ජීවිතයට තමයි ජීවිතේ හදාගෙන යන්න අවශ්‍ය වෙන්නේ ඕනනේ. ඉතින් ඒ නිසා උන්වහන්සේලා පිළිබඳව දකිනකොට අර මුලින් මතක් කරපු කාරණා මේවා සමානයි සාර ප්‍රමාණ කතා කරන්න තියෙනවා. එකින් එක මතක් වෙනවා. කියන්නේ මේ
ඒ කරුණු නාමය පැහැදිලිව එකින් එක මතක් වෙනකොට උන්වහන්සේලාගේ තියෙන වටිනාකම් දැනෙනවා වගේම Tamanටත් දැනෙනවා මමත් මේ පිළිවෙතින් තමයි ගමන් කරන කියන්නේ. ඒ නිසා අපිට අවසාන වශයෙන් මතක් කරන පුඤ්ඤක්කෙත්තං අනුත්තරං. ඒ නිසා අපි කරන වැඩ කටයුතු වල දැන් මේ සීල සමාදන් වෙලා ඒ කරන වැඩ කටයුතු වල අපිට ප්‍රතිඵලයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් උදාහරණයක් ඇටියට අපි නිකන් කල්පනා කරලා බැලුවොත් ගොවි මහත්තයෙක් එයා කුඹුරක් වපුරන්නේ ඒ වපුරලා ඉවරලා බලාපොරොත්තු වෙනවා ජාතිසං වපතේ දීගං කාදිසං හරතේ බලං. Tamante අස්වෙන් හැටියට ප්‍රතිඵලය හැටියට ලබන්න වෙන්නේ Taman වපුරපු දේ. ඒ නිසා මේ ශ්‍රද්ධා කාමී ඒ පින්නතුන් ඒ වගේම මහා සංඝරත්නයේ වෙනුවෙන් ඒ ගුණ සිහිපත් කරගෙන ඒ කරන කරුණු කාරණා තුලින් Tamante ලැබෙන ප්‍රතිඵලය හැටියට බුදුරජාණන් වහන්සේ ඊටාම නැණකින් මතක් කරනවා Taman බොහෝ සරු කියන්නේ අකුබුරට ඊටාම වටිනා අස්වැන්න ගැඹුරු යන පස්සේ එයින් ලැබෙන ප්‍රතිඵලය Tamanගේ සංසාර ගමනට මෙලව ජීවිතයට අවශ්‍ය කරන කුසල ඒ කටයුතු නිවන් මඟ Tamante සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන මඟ ඉතාම හොඳින් Tamante අවබෝධ කරගන්නේ වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් අර මුලින් කතා බහ කළා වගේ අර ගවයේ එළුවේ උණකේ විදිහට ඒ වැඩ කටයුතු කරලා ඒ උද්ද සමාදන් වෙලා සමහර වෙලාවට කණු කකුලේ හිටගෙන ඉඳලා ඒ වගේම අනිත් අයත් එක්ක කතා බහ කරන්නේ නැතුව ඉඳලා ආහාර ගන්නේ නැතුව ඉඳලා මහා රූක්ෂ ප්‍රතිපත්ති ජීවිතේ රැකලා ඒ වෙනුවෙන් ජීවිතේ කැප කරලා තමන්ගේ කියන්නේ විනාශයක් ඇති කරලා සමාජයේ විනාශයට පත් කරන කිරිසක් එක්ක බුදුරජාණන් වහන්සේ ඉතාම කරුණාවෙන් මතක් කරලා දෙනවා මගේ අවරස පුත්‍ර මේ මහා සංඝ රත්නය හරියට කුඹුරක් වපුරන දක්ෂ ගොවි මහතෙකුට නිවන් නැමැති මඟ යන්න තියෙන ඉතාම වටිනා පුණ්‍ය ශේෂ්ත්‍රයේ හැටියට තමයි උන්වහන්සේ පැහැදිලි කරලා මතක් කරන්නේ. අපි ඔබට මේ ගෙනාවේ ආර්ය මහා සංඝරත්නයේ ගුණ නවය පිළිබඳව සුපටිපන්න, උජුපටිපන්න, න්‍යාය පටිපන්න, සාමීච පටිපන්න, ආහමේය වාහමේය දක්ඛිනේය අංජලි කරණීය අනුතරං පුඤ්ඤාන්තේ. මේ කියන ගුණ නවය ඔබ අපිට ඇත්තටම මේ කාල සීමාව ප්‍රමාණවත් නැහැ මේ කරුණු කාරණා තවදුරටත් විග්‍රහ කරන්න. හැබැයි බොහෝ මේ කරුණු කාරණා අපේ හාමුදුරුවනේ තව කාලයක ඉගෙනවන පැය දෙක තුනක් කාලයක් කතා කරන්න තරම් මේ ගුණ නවය පිළිබඳව විග්‍රහ කරන්නට ඕන තරම් අපට අවස්ථාවක් වෙනවා දාන්න තිබෙනවා. හැබැයි මේ ලැබිලා තිබෙන කාල සීමාවෙන් ඉතාම කෙටියෙන් සැකයෙන් තමයි ඔබට මේ සූවිස් මහා බුද්ධ ගුණයන්ගේ මහා සංඝරත්නය අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයේ ගුණයන් පිළිබඳව සාකච්ඡා කරන්න අද පොය දවස් වෙන කරගන්නවා. පසුගිය පොහොය දිනයන්හිදී අප ලෞතර බුදු පියාණන් වහන්සේගේ ගුණ නවය පිළිබඳව නවාරහදී බුදු ගුණය පිළිබඳව ඊළඟට ධර්මයේ ගුණ පිළිබඳව අපි සාකච්ඡා කළා. අවසාන වශයෙන් අද බොහෝ දින වෙන කරගත්තා. ඒ මාතෘකාව සම්පූර්ණ කරගන්නට වඩුපින්වන්ත වඩුගේ කර්මාරත් නැතිතුමා තීරණය කළා. අපි අද මේ සූවිසි මහා බුදුගුණයේ අවසාන ගුණයන් ටික සාකච්ඡා කරන්න යොදාගමු කියලා. ඒ අනුවයි අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයේ ගුණය, ශ්‍රාවක මහා සංඝරත්නයේ ගුණය සාකච්ඡා කරන්න අද දිනේ වෙන කරගත්තේ. මා සමග මේ පින්බර දහම් සාකච්ඡාවට සම්බන්ධ වුණා ගෞරවයෙන් ආරාධනා කොට වැඩම කරවා ගත්තා. රුවන්වැලිසෑය මහා පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය පඬිතු දෙලගිරියේ සීල සුමන ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපේ මහමුදුරනේ වහන්සේට බොහොමත්ම පිං විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසත්තුන්ගේ ආශිර්වාදයෙන් වහන්සේට ප්‍රාර්ථනා කරනවා. චිරාත් කාලයක් මේ සම්මා සම්බුදු ශාසනය බබලවන මහා පඬිරුවණක් වන්නට වහන්සේට ශක්තිය ලැබේ වාසනාව ලැබේවා. වහන්සේ තුමමාමණියමින් සැනසේවා කියන සාදු සාදු. ඒ වගේම අපේ සම්ප්‍රදායකයන් දෙපළ වප්පින්වත් ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මැතිතුමා, ඒ වගේම ශාස්ත්‍රපති ඊ.එම්. ධර්මවර්ධන මැතිතුමා,
අපිට හැම අවස්ථාවකදීම මේ පිළිබර භූමියේ පිළිබර දහම් වැඩසටහන් සමග සම්බන්ධ වෙනවා. අපිට නිරන්තරයෙන්ම දහම් කරුණු දැන තියාගන්න මේ දෙපළ මහා පිටුවහලක් වෙනවා. පූජනීය මහා සංඝරත්නයන් එතුමන්ලා දහම් දැනුම ලබා දෙනවා. මා ඔබ දෙපළට මේ මොහොතේදී පුණ්‍යානුමෝදනා ප්‍රාර්ථනා කරනවා. ඔබ දෙපළට මේ පින්බර භූමියේ ජීවමාන බුදුන් වැඩ සිටිනවා හා සමාන විජයශ්‍රී ජයශ්‍රී මහා දෝසමිදුන් වැඩ සිටින මේ පින්බිමේ ඉඳලා මා ඔබ දෙපළට ප්‍රාර්ථනා කරනවා මේ කුසල් දහම් වල බලයෙන් ඔබ දෙපළට ධර්ම අවබෝධයම ලැබේවා කියන ප්‍රාර්ථනාව. දහම් වැඩසටහන ධර්ම සාකච්ඡා මෙතනින් සමාප්තියටපත් කරනවා. මේ දහම් වැඩසටහන ශ්‍රවණය කිරීමෙන් ඔබ මේ මොහොතේදී යම් ගුණයක් අත්විඳා නම් එය ඔබේ දහම් නොවැස පහළ වීමටම හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව.